නමක් කියන එක නරක නමක් කියන එකක්ද පුතෝ? පිච්චර් මඩු වැඩි අප්සෙට් උන්නේ මේ බිස්නස් එකේ අප්සෙට් එක නෙමෙයි පොඩි අප්පුම අයියා. අපේ ගමේ උන්ගේ අප්සෙට් එකනේ. අන්ට මේ ගමේ මිනිස්සුන්ට දන්නේ නැහැ මේ වෙනස් වෙන ලෝකෙත් එක්ක නිකන් සයිඩ් එක වෙනස් වෙලා යන්න. මේ උඹ කුටු කුටු ගාවට කමන්නේ කරන එක පරිස්සමින් කරා. අත පුච්ච ගන්න එපා. මාගරිස් ඔබ කෑ ගන්නකෝ වැඩේ කරපන්. මම පොඩ්ඩක් කාට කියලා කතා කරමු. යම්කෝ. මේ දැන් ඉතින් මේ මොකද්ද කියපන් බලන්න උඹේ අලුත් අයිඩියා එක. මම අඳුරන දී මුදලාලි කෙනෙක් ඉන්නවා. මිනිහව පංකඩාත්තු කරගෙන අපිට ලී බිස්නස් එක පටන් ගන්න පුළුවන්. බොහොමද ඉවරට කෝ ලී ඔය කැලේ තියෙන ඕන තරම් ලී කාපලා විකුණමුකෝ. හැබැයි සූර්යෝ ඒ වැඩේට ගියොත් නම් පුතෝ උඹත් කපෝති මාත් කපෝති. ඔය වැඩේ පටන් ගන්න ඉස්සලාම් පොඩි අප්පුවම බය වෙලානේ. ඕම පුළුවන් ද something හොයන්න. ලී වල නීතිය බොහොම සරයි පුතෝ. වෙන එකක් තියා තමාගේ වත්තේ තමාගේ අතින් හිටවපු කොස් ගහක් කපන්නත් ආණ්ඩුවේ පෝමිට් ගන්න ඕන. ඉතින් ගොමි කැලේ ගැන මොනවද කතා කරන්නේ? අපි වාපු අය අපේ ඉඩම් ඈ අපලා විකුණමුකෝ. එන්න කොල්ලෝ. කොල්ලෝ. හොද කොල්ල. පරට්ට කොල්ල කොයි මට අහුවෙන්න බෑ හැටවද බලපන් රුපියල් 5ක් නේ පොල් ගෙඩි දෙක. අල්ලා ගන්න පොඩි අප්පුවම පොඩි කොල්ල දෙන්න කි. පොඩි අපි අහුයා කොහෙට? කොල්ලෝ හොරකම් කරන්නේ උඹේ බහූබූත බලන්න සල්ලි හොයන්න ඕනේ ඉඳ. අපේ පාදරකාරයා දැන් පුල් පංචශීලනේ. මිනිහත් එක්ක මෙලෝඩියක් කරන්න බෑ. පොඩ්ඩක් කාට කියලා කතා කරමු. දැන් ඉතින් අපි කැලේ ගස් කපනවා කියමුකෝ. ඔව්. අපි ඉතින් කී දෙනෙක්ගෙන් බේරෙන්නද? කී දෙනෙක්ද? ඇයි යකෝ කැලේ රකින්න කැලෑ මහත්තුරු ඉන්නවා. ඔව්. පොළොසිය මහත්තුරු ඉන්නවා. එතකොට ග්‍රාම සේවක මහත්තයා ඉන්නවා. හරි ඒව ඔක්කොම මම බලා ගන්නම්කෝ. ඔබ කොහොමද බලාගන්නේ? බලාගන්නේ ගස් කපනකොට කවුරු හරි ආවොතින් ආයුධ තරම් පැනලා දිව්වා. එතකොට අපි වියදම් කරපුවා ගනු දෙන්නු. උන් ගියාට පස්සේ ආයෙත් ඇවිල්ලා ගස් කපන එකනේ තියෙන්නේ. හොඳයි ඉතින් අපි ගස් කැපුවා කියමුකෝ. ඔව්. ඉතින් වා විකුණන්නත් එපාය. අලියෙක් දාලා අදිමුකෝ. එදලා ඇදලා කිරිම්ම ලොරියට පැටවුවා කෙලීම මෝලේ. මොනවාද මේ කතා? හොඳයි යන අතරමඟදී ඇල්ලුවොත් එහෙම. හරි ඒව ඔක්කොම මම බලා ගන්නම්කෝ. ග්‍රාම සේවක මහත්තයාට කියලා පොඩි පොමිට් කැලි ටිකක් ගත්තා පොඩි ගස් වලට. ඒකම ලොකු ගසුත් කපලා අදිමුකෝ. ඒ වුණාට ඔය හැම ගාකටම ග්‍රාම සේවකගේ ලකුණ ගහන්න ඕන. හරි ඒව ඔක්කොම මම බලා ගන්නම්. අපි ලී කැපුවා ලොරියට දැම්මා කෙලින්ම මෝලට ගියා. මුදලාලි වැඩේ ඔක්කොම දන්නවා. එයා නියමයට කරයි වැඩේ. මොකද කියන්නේ සම්තින් එක අතේ. හොඳයි බලමුකෝ කල්පනා කරලා. බල ඉඳලා හරියන්නේ නැහනේ. නුව බල කේන්දර බල කරන්න පුළුවන් වැඩද? පැන්නා කැපුවා වික්කා සම්තින් එක අතේ මොකද කියන්නේ? එහෙනම් හොඳයි ඉතින් ඒ වුණාට බිස්නස් එක ගැන පොඩි හැමගෙනුත් අහලා බලන්න ඕන. යපෝ විකාර කතා කරනවා. පවුලකින් අහනවාද බිස්නස් ගැන? අනිත් එක ගෑණි නිකන් යම්පචං ගාපුවාම බිස්නස් එක එහෙම පිටින්ම හබක්නේ. ඒකත් ඇත්ත තමයි. දැන් ඉතින් මේ මගේ කොටසට ඉතින් මොනවද තියෙන වැඩ නේද? මිනිස්සු දාලා ගස් කප්පවන්න වෙනවා. ඒ කියන්නේ ආයුධ මගෙන්. ආයුධ දෙන්න එපා. ඊට පස්සේ ඒ මිනිස්සුන්ට පොඩි වාඩියක් ගහලා දෙන්නත් ඕන. තව කඩෙන් බඩු ටිකුත් දෙන්න වෙයි. පොදු යාගෙන පියාගෙන කණ්ඩත් එපා. තව අලියෙක් කුඩියට ගන්න වෙනවා. කැපුම් කාරයන්ට නිකන් පුලිස් සල්ලි දෙන්න බෑ. එච්චරයි. ඔය කියන විදිහට මේකට බර වියදමක් කරනවානේ. මේ දවස්වල ඉතින් මගේ ළඟ ඒ තරම් සල්ලිත් නැහැ. ඉතින් අනිත් එක ඔය පොඩි අප්පුවම අයියා අපේ නමගම ඇඩ්‍රස් පොඩි අප්පුවම කඩේ ණය පොතේ තියෙනවද? ඔකනේ කියන්නේ. ඒ වුණාට ගෝලයාගේ තියෙන විජේපාලයා. වර පිචර් මඩුවෙන් පස්සේ තමයි ණය බේරලා තියෙන්නේ. මම මේ කියන්නේ හිටියේ. ඔය විජේපාලවත් වැඩේට සෙට් කරගම්මු. ඌට නිකන් මැනේජර් වගේ වැඩ කරන්න පුළුවන් නේ. අනිත් එක ඌ හිත හොඳ කොල්ලනේ. ජොබ් එක ගන්න නැහැ කියලා පුල් අප්සෙට් ගාලා ඉන්නේ. ඌ ලව්වම වැඩේ කරමු. මොකද කියන්නේ
ඈ කරමු කරමු එවන හරිනේ කරමු කරමු රයිට් එවන මං ගියා හා හා මම වැඩේ සෙට් කරලා පොඩි අප්පුහමට පොඩි පණිවිඩයක් එවන්න රයිට් එහෙනම් ඉක්මනටම වැඩේ සෙට් කරපන් ආරයිට් මචං කරමු එවන මම යනවා හා තාම උතන වාඩිලාද මිනියෝ බලපන් ඔය විදිහට වැඩේ කරමු මේ රැ වෙනකන් කරන්න එපා එක ඉක්මනට නැගලා කඩපන් බලපං කුමන්නන් බුරුට උරගලවලා ඉන්න හැටි විතර. මේ දවස්වල මං තරහ වෙලා ඉන්නේ. පව් බං විජේපාලය ගැන මට හරිය දුකයි. නෑ බං. සූරසේනත් එක්ක හරි බජන්ට යන්න මං නම් කැමති නෑ. මොකද මේ මිනිහ හේට හොඳ මිනිහෙක් නෙමෙයිනේ. ඒ වුණාට බං උඹ විජේපාලයත් එක්ක තරහ වෙලා හරියන්නේ නෑනේ. මොකද සූරසේන නරක මිස විජේපාලය නරක නෑනේ. අපේ අම්මට ඔය සූරසේනියා පේන්නේ බෑ. අනිත් එක සූරසේනිය මහා උඩර වැටි කාලේ දුකද? ඒ වුණාට උඹ විජේපාලය සූරසේනගෙන් බේර ගන්න මිසක් උඹ විජේපාලයත් එක්ක තරහ වෙලා හරියන්නේ නෑනේ. මොනවාද තනියෙන් කුටු කුටු ගන්නෙ කෙනෙක් එහෙම මලක් අපිටත් අහෙන්න කියන්නේ නැතුව මොනවා කියන්නද? කියන් තියෙන දේවල් මං කියලානේ තියෙන්නේ. මේ උඹලා දෙන්න ගහගනින්න. මෙන්න මම ගියා. ඔහොම ඉඳපන් මාත් වෙනවා. නෑ උඹ හිටපන්. ඔය රණ්ඩු තියෙන්නේ බත් එළි දෙනකල් විතරයි. ඔන්න අපි රස්සාවල් හැවිලා අතාරලා දැම්මා මගේ කල්පනාව දැන් බිස්නස් එකකට හවුල් වෙන්න ඒකට ඔයගොල්ලන්ගේ තාත්තත් හවුල් ඒ පාර අපේ තාත්තා පටලව ගන්න හදන්නේ ඔයගොල්ලෝ විශ්වවිකාර වැඩවලට. ඇයි කැමති නැද්ද මාමයි බෑනයි එක්ක හැවලා බිස්නස් එකට හවුල් වෙනවට ඒක ලී බිස්නස් එක අපි ආණ්ඩුවේ කැල ඔක්කොම කපලා ගස් විකුණනවා එයා මහා වැරදි වැඩනේ විජේපාල. හරි වැරදි ගැන හිත ඇති නන්දනී මට තාම රස්සාවක්වත් නැහැ හරි ආදායම් මාර්ගයක්වත් නැහැ තව ටිකක් කල් වෙනකොට මට ඔයාවත් නැති වෙලා යනවා නන්දනී හදිස් වෙන්න ඕනේ නෑනේ විජේපාල. අපි තව ටිකක් ඉවසලා හිමීට රස්සාවක් හොයාගන්න බලමු. අනික මං තාම ඉගෙන ගන්නවනේ. ඔයා දන්නවනේ නන්දනී මම රස්සාවක් හොයන්න කොයිතරම් මහන්සි වුණාද කියලා මං දැන් ඇඩ්වාන්ස් ලෙවලුත් පාස් ඒත් විශ්වවිද්‍යාලෙට තේරුණෙත් නැහැ එදා ඉඳලා අද වෙනකම් මං ජොබ් ක්‍රීයකට try කළා ඒත් එකක්වත් හරි ගියේ නැහැ නන්දනී රස්සාවල් නැහැ කියලා වැරදි වැඩ කරාම හරියනවද විජේපාල? සල්ලි වලට හරිය වැරද්ද තේරෙන්නේ නැහැ නන්දනී ඒත් හැම දෙයක්ම කරන්න සල්ලි ඕනනේ ඔයා ওই තරම් ඉක්මන් වෙන්න වාට රස්සාවක් නැහැ කියලා මං වාව කොන් කරයි කියලාද? යම් කිසි දවසක එහෙමත් දෙයක් සිද්ධ වේවි. කඩේ පැත්තේ යන්න පුළුවන් කමක් නැහැ ණය ඉල්ලන. යන්තම් වීඩියෝ මඩුවෙන් හම්පුරුච්ච සල්ලි වලින් කඩේ ණය ගෙවලා දැම්ම. එහෙම දෙයක්වත් නොතිබෙන්න මට අර වගේ ලස්සන බයිසිකලයක්වත් හම්බ වෙයි. ඒත් හැමදාම ඒවා කරන්න බෑ නන්දනී. අනිත් එක අතේ පිච්චයක් නැති මිනිහෙකුට පොඩි අප්පුවම යාගේ එකම දුව දෙන්න කැමති වෙයිද? තාත්තා මොනවා කිව්වත් මං ඔයාලට මුකුත් කිව්වේ නෑනේ විජේපාල. එනට අහලා තියෙනවද නන්දනී? දුප්පත්කම ඉස්සරහා දොරට තට්ටු කරනකොට ආදරේ පස්සදරෙන් පැන යනවා කියලා කතාවක්. ආදරයක් ගන්නයි කියලා වැරදි වැඩ කරාම හරියන්නේ නෑනේ විජේපාල. ඕගොල්ලෝ කරන වැඩ වලින් අන්තිමට මට ඔයත් නෑ. තාත්තත් නෑ. ඔන්න ඉතින් ඕකනේ කියන්නේ. සූරසේන කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. ගෑණියෙක් එක්ක බෑනේ බිස්නස් එක කතා කරන්නේ. අඬන්න පටන් ගන්න ඕනේ. වාට දැන් සූරසේන දෙයියෝ වෙලා. මං කියන්නේ අහන බැරුව සූරසේනත් එක්ක ඕන දෙයක් කරගන්න. ඔයා කවදා හරි දවසක මගේ ප්‍රශ්න තේරෙවි නන්දනී. එතකොට වෙන්න ඕන හරි වෙලා ඉවරයි විජේපාල.
වාට කවදාවත් මාව හිරේට ගන්න හම්බෙන්නේ නැහැ. වාට හිරේට යන්න වෙනවා. අන්න ඒක මතක තියාගන්න. ඒයි නාතාවල්ලා දැන් මොන හොරා පොලිස්ද? අපි දැන් ඇඩ් කරන්න ඕනේ. මතකද උඹලට සුරසේන අයියා පින්කම් පොලේ පෙන්නපු පිචර්? අහ්හා එදා වීර්යය අශ්ව පිටින්නේ. උඹ බලයන් පැත්තකට පන්ති ගන්න නැතුව. සාර බුලත් පිටකාරයා වගේ ඇඳලා තුප්පියක් එහෙම දාගෙන පිස්තෝලේ අරගෙන ඔය චිත්‍ර කතා පත්තරවලක් තියෙන්නේ. චිත්‍ර කතා පත්‍රය ගන්න දන්නද පොල් කර දෙයක් විකුණලා සල්ලි ගත්තා. මටත් ඕනේ බලන්න හරිද? අන්න ඒවයි තියෙනවාගේ පිස්තෝලේ අල්ල බලලා. වෙඩි තියනකොට හැප් පුංචි කරලා බලන්න ඕනේ. කටින් සද්ද දාපල ඩිෂුම් ගාලා. හරිද ෆයිට් එක? ඒක නෙමෙයි. මතකද ඉදා පිච්චර් එකේ වෙඩි වැදිලා වැටිච්ච හැටි? අන්න ඒවයි කෙලින්ම ගඟට වැටලා මැරෙන්න ඕනේ. අතන හොඳයි ෆයිට් එකට. යන් එතනට. නාතාවල. මම තමයි වීරයා. උඹලා හොරු. මම අතන ඉල්ල එන්නම්. උඹලා වෙන්න වෙඩි තියන්න ඕනේ. හරිද? හරි. කෙල්ලට නැන්දම්ම හැම වැහුන්නේ නැද්ද ඊට පස්සේ? ගුරුන්නාන්සේගේ අපනූල ඇඟේ තියෙනකල් කොහෙද ඉතින් යක්කු පෙරේතෝ ඉන්නේ? මං මේ සෙදෝරිස්ගෙන් ආන්නමයි හිටියේ. ඔය බෙර ගහනකොට පිරිත් කියනකොට එහෙම ආවේශ වෙනවද කියලා. කිසි දෙයක් නෑ අසරංගේට හිටියේ. මම මේ ගුරුනාන්සේ හොයන්න දුවන්නේ. පොඩකොල්ලව සර්පෙක් කාලා. පොඩකොල්ල? ඔව් ආම් පොඩයි ගෙදරට උසන් ගියා. පොඩකොල්ල කොහේ රින්ගලද සර්පව කවා ගත්තේ? ගඟ ළඟ සෙල්ලම් කළා කියන්නේ. ගුරුන්නාන්සේ ළඟම හිටියානම් ওই ටික වෙන්නේ නෑනේ. මතකද මන් දවසක් හරක් නාවනකොට කිව්වා පොඩ්ඩකොල්ල දැන් ගමේ හැමතැනම රස්චාදු ගහනවා කියලා. බලහත්කාරයෙන් කිසි කෙනෙක් රඳවා ගන්න මගේ කැමැත්තක් නෑ සෙදෝරිස්. උගේ මනාපෙට ඌ ගියා. අනේ මගේ කිසි තරහක් නෑ. ඊට පස්සේ ඉතින් ගිහිල්ලා ගමේ හැමතැනම රස්චාදු හිටියේ. ඒ රාස්ත්‍රක ලැබුවාම ඔහොම තමයි. අපල කාලට වෙන්න ඇත්තේ ඔය සර්පයොත් කන්නේ නේද? සර්පයෝ දැන් කොහෙද නැත්තේ සෙදෝරිස්? මොකද
තනියෙන් වගේ. අපි ඉතින් තනියෙන් එන්න. අපිත් එහෙම තමයි. නේ? ඒක නෙමෙයි. මේ මම එදා ඔයත් එක්ක කතා කර හිටියයි කියලා උක්කුම් ගුරුනාන්සන මොකවත් එහෙම කියලා නෑ නේද? දැනගන්න වෙනසක් නැතිබුන්නේ නෑ. මං ඌට රුපියල් 10ක්ම දුන්නා. කට හොල්ලන්න එපා කිව්වා. අනේ මන් දන්නේ. ගුරුනාන්සේ දැනගත්තොත් නම් මට මේ ගෙදර ඉන්න හිට දෙන්නේකුත් නෑ. ඊයේ නාන තොටේදිත් ඕන නැති පදයක් දෙකක් කියවුණා. කවුද? ගෑනුන්ගෙන්ද? පදයක් නම් ඉතින් ගෑනුන්ගෙන් ඇරෙන්න වෙන මොකුන්ගෙන්ද? ඕකනේ කියන්නේ අපේ ගම් දිනු වෙලා නෑ කියලා. මේ ගෑනුන්ටත් කාගේ හරි ඕපදූ පෙන්න තු ඉන්නම බෑ. දැනුත් මොකම බලන් ඉන්නවද දන්නේ හරි ඔය කියන්නේ ඉතින් අපිට යන්න කියලානේ. all right. පස්ස වෙලාවක එන්නම්කෝ හම්බ වෙන්නම. තෑගි බෝගත් අරගෙන ඈ. මේ මං ආවේ හදිස්සියකට. පොඩ්ඩේ කොල්ලව සර්පෙක් කාලා. කොල්ලාගේ ගෙදර තියාගෙන මැණික්කාමි ගුරුනාථ වෙදකම් කරනවා. අනේ අපේ කොල්ලට හුඟක් අමාරුද? නෑ එහෙමටම අමාරුවක් නෑ. ගුරුනාථ කිව්වා රාකේ බෝතලෙන් බෙහෙත් ගුලි දෙකක් අරන් එන්නේ. හා යා. මැණික්කාමි ගුරුනාථ කියන්න වගේ දැන් කාලේ කොහෙ බැලුවත් සර්පේ. ඕකට තමයි කියන්නේ කල කල දේ පළ දේ කියලා. ඔය සූරසේනයා පස්සේ ගියොත් අඩුම ගානේ සර්පෙක්වත් කාලා තමයි නතර වෙන්නේ. නැද්ද ගුරුනාථ? ලෙඩක් දුකක් හැදුනහම ඔය එක එක්කෙනාගේ අඩුපාඩු හොයලා වැඩක් නෑ උක්කුම්. තමුන්ගේ යුතුයකම කරනවා මිසක්. දැන් ඉතින් ගුරුනාන්සේ අත ගෑවුවට පස්සේ හිතට හැල්ලුයි. සනීපුණාට පස්සෙවත් ගුරුනාන්සේ ළඟට ගිහිල්ලා යමක් කමක් ඉගෙන ගන්න හිතාගනින් පොඩ්ඩෝ. මොකාද ගුරුනාන්ස සතා? මාපිලෙක් අදෝදේ මම පුල්ලතුරුඩු උඩක් අදිනකොට මාපිල් බිත්තර වගේක් තිබ්බා. කහල ගොඩවල් තිබුණාම කොයි සරුපයද බිත්තර නොදමන්නේ. හැබැයි කොයි එකාටත් බේත් තියෙනව නේද ගුරුනාන්සේ? උඩ සිටි රත්තා නාසෙට පැන්නා. පැලයට පුංචා දියවර දුන්නා. මෙලෙසට මේ ඔසු මුසු කර දුන්නා. විගසට මාපිල් විසදුර වෙන්න. ඕන මාපිල් වෙදකම්. කොහමද අපේ පුරාතනයේ උපදේශ හංගලා කියාපු හැටි? ඕවා මසුරන් වටින කියුම්. දැන් ඉතින් සනීපයි ආ. පබ්ලිසින්යෝ. අලු කෙහෙල්ලල ඉස්ම ටිකක් කොල්ලට බොන්න දීපන්. මම ගිහිල්ලා හැන්දෑවෙත් එන්නම්කෝ. අර මහතුන් ගේන්න ගිය බේජුලි දෙක අරගෙන මීපැණියෙන් දිය කරලා ඇඟිල්ලෙන් අරන් දිවේ ගන්නවා. හා? දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ. මැතිරිල්ලෙන් පස්සේ වේදනාවත් අඩුයිනේ. හොඳයි එහෙනම් මං ගිහින් එන්නම් ආ. එහෙනම් සෙදෝරිස් අපි යමු. හා හොඳයි. උකු. අර නතර වෙලා ඵලයක්. නන්දිනි විජේපාලයි මොරොකලගේ නැත්තද බා? පොඩ්ඩක් හිටපංග ෆුල් ස්ටෝරිය කියන්න මං ගිහින් ඇවිල්ලා. මම ගුරුනාන්සට බඩක් කියලා එන්න. ගුරුනාන්සේ! මැණික්කාන ගුරුනාන්සේ! මම මේ හම්බෙන්න කියලාමයි හිටියේ. ඔකට ඉතින් තුන්කල් බලන්න ඕනේ. පොඩි වැඩක් තියෙනවා. පේපර් බබායිනේ නැතුව කියන දෙයක් කියහම්බන්. නෑ ඉතින් තනි පංගලෙමම කිව්වොත් හොඳාමයි හිත. රහස් කොයින්ද බං අපි අතරේ? දැන් මේ සෙදෝරිසි තරනේ ඉන්නේ.
නෑ මම මේ කියන්නේ. අපේ මණික්කාමි ගුරුනාන්සර තියෙන ලෙන්ගතුකම හින්දාම. අපිට ඉතින් ඔය සටසාජ්ජු ලෙනන් ආපු කොළඹ පැසොන්කාරීන්ට වැඩිය අපේ ගුරුනාන්සේ රත්තරන් ටිකට වටිනවනේ. මොකද්ද බං වහෙන් ඔරෝ නැතුව කියන දෙයක් කෙලින් කියනවා මිසක් කේන්ති ගන්නකාරී නෑ ඕ. මම මේ නොකිය ඉඳත් හදලා කියන්නේ තියෙන ලෙන්ගතුකම හින්දාමයි. එදා පන්සලේ පින්කම් පොලේදී මගේ නේත්‍රා දෙකෙන් දැක්ක නිසා මට විශ්වාසයි ඕ. දැන් ගම පුරාම කතන්දරයකුත් හැදිලා. මොකක් ගැන දෙයක්කෝ එදා පන්සලේ පින්කම් පොලේදී පලිඟුන වඩායි සූරසේලායි. අනික බඩ කරපන් අපි යන්න සාහත පලිඟුන ලැබෙන්නේ. වටයි දුටි කාලේ වලේ. අපි මාතුන්ට හරියට වැඩ වගේ ඈ. මොකද හදිස්සියේ? මොකද අප්සෙට් එක? පොඩ්ඩකොල්ලව සර්පෙක් කාලා. සර්පෙක්? මේ කැලෑව තීනකන් ওই සර්පයෝ නැති කරන්න බෑ. ඒකට මොකද දන්නවද කරන්න ඕනේ? කැලෑව කපලා ගම සුද්ධ කරලා ගම නිකන් මොට් කරන්න ඕනේ. එතකොට එක සර්පෙක්වත් ඉතුරු වෙන්නේ. ඔය කොයි සර්පයාටත් අඹරපු බෙහෙත් තියෙනවා මැණික්කාමි ගුරුනාන්සලන්. මේ බොමුද සිගරට් එක? මේ මට මහතුන්ට සපෝට් එකක් දෙන්න බැරි වුණා. උක්කුන්නම් ඇවිල්ලා ඉදිරියටලා පොඩි සපෝට් ගෙනියනවා. මේ පොඩි සම්තින් එකක් තියෙනවා. ඉනේ ගහ ගන්නකො සුරුට්ටු බොන්න පුළුවන්. මම මොකටද ඔය කාගේවත් සල්ලි ඉනේ ගහගන්නේ? ගුලිය පරක්කු වෙනවා. මං යනවා. සල්ලිත් එපා කියන මිනිස්සු ඉන්නවා එනං ඈ. බලමු ওই බන ටෝකෙන් තව කී දවසකටද කියලා. උඹ දන්නවනේ මණික්කාමි රට වට කර වැට බැන්දත් කට වට කර වැට බඳින්න බැරි විත්තිය. ඔය උක්කුව එහාට එකයි මෙහාට එකයි. උඹ දැන් ගැහුවන් පස්සේ එක 7 වෙයි. ඉන්නක් නැතුව දුමක් නගින්නෙත් නැහැ කියලා තියෙනවනේ. ඔය පණිගේ නෝනටත් තිබුණේ පදයක් නොගැන හැටියට වැඩේ කරන්නයි. මෙච්චර ඩිංගක් තිබ්බම ඇති අපේ උන්ට. අතින් මිටි යනවා කියලා ය. අතින් පයින් දාන්නේ කතන්දර හදන්නේ. අපේ කෙල්ලට දිෂ්ටිය වැඩිචි දවසේ ඔය සූරසේනා ගමට එනවත් දකින්නකොට මම හිතුවා මොන හරි විජ්ජුම්බනක් කරලා තමයි පස්ස බලන්නේ කියලා. ඔන්නෝක ප්‍රධාන්සේ දෝරිස් විකාර දොඩවන්න නැතුව මාවේ ගොඩහට දාලා උඹ යන දිහාක ඵලයන්.
පොඩ්ඩව සර්පෙක් කෑවා කියන්නේ? මහතුන් ඇවිත් ගුලිලන් අරන් ගියා. පොඩ්ඩට හුඟක් අමාරුද? නෑ. මොකද සතා? ලේමාපිලේ. දැන් පඳුරක් ගානේ මාපිල්ලු. උදලාලි කිරිත් එකක් දෙනවා. කිරිතේ. කිරි නෑ. කිරි නෑ. මොනවාදවලු? කඩයක් වෙච්චම තියෙන්න බෑ නිකන් ඉල්ලන දේ පට් ගාලා ගන්න. මේක මොකුත් නෑ, කන්නත් නෑ, බොන්නත් නෑ. පර වෙච්ච කෙහෙල් කනුයි, හුලං විස්කෝතුයි, ගල් බනිසුයි, කහට තේයි. ඕනෝන જાති කන්නේ යන්න තුනන්ට අවුමට. ෂා කට්ලට් එකක් කාලා පැටිස් එකක් කාලා කූල් ඩ්‍රින්ක් එකක් ගන්න තැනක් නැහැනේ මේ ගමේ. ලක්ෂයට කොඩි දාපුවත් ඔහම කතා කරනවා. ලක්ෂේ මොකක්ද? දානන ලක්ෂ 10කටම කොඩියක් දානවා මිස. කාටයක්වත් බොමේටි. මක් කරන්නද? මේ තාත්තයි සූරසනේ තාම ආවේ නැද්ද? දන්නවද? ඒ බිස්නස් එකේ මැනේජර් මමයි. සූරසෙන් මට වේල පහම පඩික් ගැව්වා. ඒකෙන් තමයි ඔය කඩේ පොතේ බිල ගෙව්වේ. තාත්තට මාව ඕන වෙනකොට දුවට එපා වෙච්ච එකනේ පුදුමේ. මං කිව්වනේ විජේපාල කියන්න ඕන ටික. මං කැමති නැහැ හිරේ විලංගු යන වැඩ කරන කෙනෙකුට. ඔය කියන්නේ ඇත්ත? ඇත්ත. සත්තයි? සත්තම සත්තයි. ඒ මං විතරක්. ඔයගොල්ලන්ගේ තාත්තත් හවුල්නේ. ඔය තාත්තට කිව්ව නැද්ද ඔය කැමති නැහැ කියලා? අපි මොකටද වැඩි හිටියන් හොඳ නරක කියලා දෙන්නේ යන්නේ? තාත්තා වැඩගෙන කතා කරන අම්මා ඉන්නවනේ. අම්මා කියලා ඇති තාත්තට කියන්න ඕන ටික. තාත්තාව පාලනය කරන්නේ අම්මා. මා පාලනය කරන්න හදන්නේ දුව. අපි කවුරු පාලනය කරන්න ගියේ කන්නේ. දන්න විදිහට හොඳ නරක කියලා දෙන එක විතරයි කරන්නේ. එරහත් දැන් අපෙන් පාලනය වෙන කවුරුත් ඇත්තෙත් නැහනේ.
ඊට පස්සේ මං ඉන්ද්‍රට කඩේට එන්න එපා විජේපාල. මං කැමති නෑ. කරුණාකර මට මගේ පාඩුවේ ඉන්න දෙන්න විජේපාල. පොඩි හාමියක්කේ ගෙදර නැතිකොට මම හිතුවා මෙතන ඇති කියලා. හැබැයි ඉතින් දැන් ගෑවෙන කුණු නම් ඔහොම හේදුවට යන්නේ නෑ මගේ හිත. මොනවා? කොහොමද පොඩි අප්පුවායි මුදලාලිය? පොඩි උවමනාවකට ගියා. කඩේට බඩු ගේන්නද කොහෙද? ඇයි? මොකද? නෑ නිකන් කඩේ නැති හින්දා. අද නන්දනීට පන්තිත් නැති හින්දා කඩේ ඉඳෝලා තමයි ගියේ. ඉන්දෝලා නම් තියෙන දෙන්නෙක්ම. දෙන්නේ? මමත් ගියා වෙනදා පුරුද්දට කෙහෙල් කෙඩියක් කාලා කහට එකක් බොන්න කියලා. අප්පට සිරිගට නැන්දට කජුමද. ලැජ්ජාය පණ ගියාවෝ. වනවනින් නැතු කියහන්කෝ කියන දෙයක් කෙලින්. අනේ මේ අන්තිමට මම නරක මිනිහා හැවෙයි. ඕවා කියන්න ගිහින්. කවුද උඹ නරක මිනිහා කියන්නේ? කියහන් මොකද්ද උඹ දැක්කේ? දැක්කේ? නන්දනී විජේපාලයි මට නිකන් කියන්න කිචි වගේ. මද මම අමාරුවෙන් තෑග්ගක් හොයාගෙන ආව දෙන්නයි කියලා. දැන් ඉතින් මේක කාට දෙන්නද? කවුරු හරි හම්බ වෙයි. එතකම් පරිසම් කරලා තියාගන්න. එක්කෙනෙකුට දෙන්න ගෙන අපදේ තවත් කෙනෙකුට දීලා වැඩක් නෑ නන්දනි. මොන පිස්සුවද මේ? අන්න ඔලංගේ අම්මයි. කවුද දැන් කඩේට ආවේ? කවුරුත් ආවේ නෑ. එහෙනම් මේ අමුතු උස්න තියෙන්නේ? සිගරට් ගන්නකොත් එන්න. ඔබ ඵලයන් ගෙදර. ආදෙන්කෝ තාත්තා. පොඩියප්පමයියා මේ තියෙන්නේ වට කුරුවට උසට මහතට මෙව්වා ලී කඳන් නෙමෙයි සල්ලි කඳන් මේ ඒ කැලෑව අවුරුදු 5ක් හරි සුද්ධ කරන්න බැරිය. ඒක ඇත්ත වුණාට සූර්යෝ අහු වුණොත් බෙල්ල ගියා. මොනවාද මේ කතා? යන්කෝ බලන්න. කොහොමද ලෝඩ් 3ක් පටවලා 4 වෙනි ලෝඩ් එකේදී කෙලින්ම ගන්න පුළුවන් ලොරියක් මේ අපි දාමු ඒකට පොඩි අප්පුහාමි ට්‍රාන්ස්පෝර්ට් සර්විස් කියලා
ට්‍රාන්ස්පෝර්ට් සර්විස්. මේ ඊට පස්සේ ගන්නවා බස් එක. ඒකට දාමු පොඩි අප්පුහාමි travels and tours. පොඩි අප්පුහාමි අයියා ගන්න ඕනේ ආසන 26 බස් එකට. මොකද දන්නවද? 52ක් පටවන්න පුළුවන්. එහෙම කරගන්න පුළුවන් වුණොත් ඉතින් සූර්යාගේ පිහිට නිසාම තමයි මේ මොලේ තමයි මොලේ. ඕකනේ මම කිව්වේ බිස්නස් පටන් ගන්නකොට ගෙදර පවුලටයි අරයටයි මෙයටයි කීයක ඉඳලා හරියන්නේ නැහැ. පත් ගාලා බහින්න ඕන බිස්නස් එකට. අම්මා බාව. දැන් ඉතින් ඔක්කොම හරි. අපි විජේපාලය ඉස්සරහට දාලා බිස්නස් එක පටන් ගනිමු. ඔව්. විජේපාල් টොප් මෑන්. මේ වැඩේට විතරක් නෙමෙයි ඕන වැඩේකට මිනිහව ලං කරගත්තට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මට මෑන් වෙයි හම්බුණා. මම පොඩි සම්තින් එකකුත් දුන්නා. මෑන් සෙට් අපේ වැඩේට. එහෙමනම් ඔව්. හෙටම ගිහලා ලී කපන මිනිස්සු හම්බෙන්න ඕන. හරි. මම මේ වැඩේ කරන්න. අන්න අපේ ගුරුන්නාන්සේ කාලයකට පස්සේ ඔක්කොටම සම්තින්නයක් වෙන වැඩක් කරනවා. අර හික්කඩුවේ ටූරිස්ට් ෂොප් එකේ මහත්තයා මට කිව්වා බඩු තියෙනම් මට දන්නවන්නත් කියලා. කොළඹ මේ වගේ පරණ පිච්චස් ෆුල් මාකට්. ගුරුන්නාන්සේට ඕනනම් මම පොඩි සම්තින්නක් වගන්න පොඩි බිස්නස් එකක් සෙට් කරලා දෙන්න. Super. Very good. Super. ටිකක් වයසාද වෙන හැමදෙම. කමක් නැහැ ඉඳගන්න.
දැන් ඉතින් අපේ ගුරුනාන්සෙත් ආවනේ. අපි සාකච්ඡාව ආරම්භ කරමු. මම මේ දායක සභාවේ කාටත් එන්නයි කියලා කිව්වේ වැදගත් කාරණාවකට. දැන් දවස් ගානක ඉඳලා අපේම මිනිස්සු කට්ටියක් කැලේ ගස් කපනවලු. මේ වෙද මහත්තයා මේක නොදැක්කනම් මේ අපරාධය කරන්නේ කවුද කියලා අපි තාම දන්නේ නැහැ. මට අවශ්‍ය විහිත් පැලෑටියක් සොයා ගැනීමට මම කැලෑවට ගියා. ඒ වෙලාවේ මේ අපරාධය මම දැක්කේ. සල්ලියක් භාගයක් ගන්න නැතුව මේ වෙද මහත්තයා වෙදකම් කරන්නේ මේ ගස් කොළන් වලට පින් සිද්ධ වෙන්නනේ. ඈ මොකද මේ බේත් හේත් පිටරටින් ගෙනනවද? නෑ. ගහේ පස්පංගු අරගෙන තමයි මේ පනා දෙන මිනිස්සුන්ව ගොඩගන්නේ. එමනේ. මහා හුඟක් විනාශ කරලාද වේද මහත්තයෝ? කැලෑවේ වටිනාකම ගැන බුදුහාමුදුරුවෝ දේශනා කළා. එතන ලොක්කා වගේ හිටියේ මේ ගමේ විජේපාල. මේ අපේ ගමේ විජේපාල? එහෙනම්. මගේ ඊයේ කෙස් අඩුනේ ඕවම ගන්නලා තමයි. ඒත් මේ මිනිස්සු වැරදි වැඩමනේ කරන්නේ. මට ඔය ගැන කලින් හොඩුවාවක් ලැබුණ හාමුදුරුවනේ. මම ටිකක් හොදිසියෙන් හිටියේ. ඒත් මේකට හවුල් වෙච්ච මිනිස්සු කවුද කියලා මේ වෙද මහත්තයා ඇස් දෙකෙන්ම දැක්කයි කිව්වට පස්සේ තමයි මම ඇවිල්ලා ඔබ වහන්සේට මේ ගැන සැලකන්නේ. ඔය ඊලන්දාරියට තනියම ඕක කරන්න බෑ. කවුරු හරි ඕක පිටිපස්සෙන් ඇති. මම සේරම හොයාගත්තා. සූරසේනයි පොඩි අප්පුවා මේ තමයි මේ වැරදි කරන්නේ. මුන් ගම කනවනේ. අල්ල පොලිසියට බාර දෙන්නයි තියෙන්නේ. අපි මුලින් මෙහෙම කරන්න හොඳ නෑ සෙදරිසුන් නෑ. අපි කවුරුත් එකතු වෙලා මේ අයට අවවාදයක් කරන්න ඕනේ. එහෙම නේද අපේ මේ දහම් පාසලේ නෝන මහත්තයා? එහෙමයි හාමුදුරනේ. අපි කැලේ රැක ගන්නත් ඕන, අපි අපේ මිනිස්සු රැක ගන්නත් ඕන. තේරුණාද? අපි කවුරුත් එකතු වෙලා මේ අයට අවවාදයක් කරමු. එහෙම නේද ගුරුනාථ? එහෙමයි හාමුදුරනේ. බලාපුවාම කාතිනොත් වැරදි සිද්ධ වෙනවනේ. හැබැයි සූරසේනට අවවාද කරන්න මම බාර ගන්නවා. පල්ලෙට කරන්න එපා. ඔය විජේපාල මල්ලි හරි අදුට වගේ. මොකද්ද මං කරු පල්ලෙට? පල්ලෙට කරන්න එපා යකෝ. එකට බා. විජේපාල මල්ලි දැන් නිකන් බොට සුදන වෙන්න හදනවා. මට ඔක්කොම ආරංචි වුණා. මොකද්ද විජේපාල මල්ලි ආරංචි උනේ? මොකද්ද ආරංචි උනේ කියලා බං. මොකද බං කොට ආරංචි. මම පොඩි අප්පා මල්ලි කඩේ නන්දිනෙත් එක්ක කතාවර ඉන්නවා කියලා. ඔයලා පොඩි අප්පා පල්ලට ඔත්තුව දුන්නේ නැහැ. නැහැ කියන්න එපා. අනේ ඉතින් එහෙම දෙයක් තියනවා නම් මම ෆුල් සපෝට් නේ විජේපාල මල්ලි මගේ. මොකක් ෆුල් සපෝට් නේ මම. අනේ නිකන් ඉතින් බං. මේ මීහරක වගේ එහෙම දුන දැක්කේ තමයි මටයි ලොත්තුව කිව්වේ. මම බොල්ල ගන්නම හිටියේ. අනේ විජේපාල මල්ලි මං එහෙම කතා වැඩ කරනවද විජේපාල මල්ලි? කවුද තරහකාරයෙක් ඔය බොරුවක් කියලා විජේපාල මල්ලි. මේක හිතේ තියාගන්න ඔක්කොම. ඔය කොහොත්තනේ කෙල්ලොත් එක මගේ අද කෙහෙමල් සම්බන්ධයක් නැහැ. හැබැයි උඹ හදන්නේ මොකද? උඹ හදන්නේ පොඩි අප්පුවාම අයියට මං ගැන ඔත්තුව කියලා මිනිහට මං ගැන කේන්ති කරවලා. මගේ බඩට ගහන්න නේ. අනේ පිස්සුද විජේපාල මල්ලි. අනේ ඉතින් උඹට හරි ගියා නම් මට හරි ගියා වගේනේ. පොඩි අම්මෝ. අන්න මේක මතක තියාගන්නේ. අන්තිම වතාවට මං උඹට සමාදුණා කියලා හිතේ තියාගන්නේ. හැබැයි ආයෙම දවසක් මගේ වැඩ වලට අත දාන්න ආවොතින් මං හතර හන්දි කඩනවා උසල ගහන ගෙම්බ ගහවගේ පොලේ නහින් කටින් සාරු දාන්න. හතර හන්දි කඩන මන් තමයි ඔක්කොම. අට කරා පේන්නේ මං හොඳ පාඩුවක් කොවන්න උඹට ආයෙසරක් මට කඩවලට අත දාදි මතෙම්. අහුවෙන්න බෑ මට ආයෙ. ලා බය තුවද? මගේ හතර හන්දි කඩන්න විජේපාල. දැන් මම දැනගනින් පොලිසියට මං උඹේ හතර හන්දි කඩනවා. මම කියනවා උඹ කැලේ ගස් කපනවා කියලා. ඉතින් පොලිසියට කියනවා. උඹ පොල් රගහලා ණය වරද්ද ගත්තා. මම තියාගන්නේ. මොකද අපෝ වෙන්නද? තෝ හුඟක් කාලෙකින් මේ පැත්තේ.
කෝ පොඩි හාමි පොඩි අප්පු හාමි එහෙම. එයාත් දැන් මේ එක එක වැඩ පටන් අරගෙන නෝ මං කඩේට හිර වෙලා. තේ එකක් බොමු. එපා එපා. සුරුට්ටුවක් හොඳයි. සල්ලි නම් තියාගනින්න. සුරුට්ටු නිකන් පහල වෙනවා. මං මේ පොඩි අප්පුහාමි හම්බ වෙලා යන්න කියලාමත් හිතාගෙනයි ආවේ. පන්සලේදීත් කතා වුණා මේ කැලේ ලී හොරෙන් කැපිල්ලක් ගැන. පස්සේ බලාගෙන යනකොට පොඩි අප්පුහාමිටත් කෙරෝලක් තියෙනවා වගේ. අනේ අයියේ මං හැම තිස්සෙම කියනවා අය සූරසේනයත් එක්ක ගනුදෙනු එපා කියලා. මොකක් හරි වින්නහෙයක් වෙලා තමයි මේ සැරේ නම් ඉවර වෙන්නේ. කැලේ ගස් කපලා පොලිසියට හරි ආණ්ඩුවේ නිලධාරි මහත්තුරුන්ට හරි අහු වුණොතින් කපෝති. මොන ඉටි ගෙඩියටද බං තමුන්ගේ තියෙන දෙයක් කරගෙන ඉන්නේ නැතුව මේ නීති විරෝධී වැඩවලට යන්නේ? හිරේ විලංගුවේ වැටිලා ජීවත් වෙලා මොකටද බං? ඌව සේරම ඔය මට හොරා ලෑස්ති කරගත්ත වැඩන. ඉස්සර නම් ඔහොම නෑ. ඔය සූරසේනයත් එක්ක එක්කා වුණත් හරි දෙන්න එක්ක කුටු ගානවා යනවා. ඔය කායකාගෙත් කෙරුවාවල් මම දන්නවා. අනේ අයියේ ඉතින් දැන් මේකෙන් කරදරයක්වත් වෙයිද දන්නේ නෑ. ආයෙ වෙන්න දෙයක් තියෙනවා. ආණ්ඩුවේ කැලේ තියා තමුන්ගේ වත්තේ තියෙන ගහකොළක්වත් පුළුව නෑ හිතුව මතයට කපන්න. එව්වට නීති දාලා තියෙන්නේ මේ නලියනවට කහනවට ගහක් කොළක් කියලා කියන්නේ වටිනා කියන දෙයක් හන්ද නෙමෙයි. මට නම් බය දැන් අපේ මිනිස්සයා හිරේ විලංගුවේවත් වැටෙයිද කියලා. ඕකටත් ඔබ තවසරයක් අවවාද කරපන්. කිව්වනාහන ගුරු එහෙනම් එහෙ මෙහෙනම් මෙහෙ. මේ හැටි ණයට දෙන්න එපා පොඩි හාමි. ණයට දෙන්න ගන්න පුළුවන් උන්ට විතරයි. ඕකනේ මං කිව්වේ. මට ඕවා තේරෙන්නේ නැහැ කියලා. කඩේ කරනවා නම් කඩේ කරාට කඩේ ඉඳගෙන කියලා. ඔන්න ඔය කොහෙද මන් දන්නේ ගෑනු හඳටත් යනවලු. උඹලට බෑ කඩයක් කරගන්න. හඳට තමයි අපිටත් යන්න වෙන්නේ. ඕන් ගස් කැපිල්ල කරන්නේ කවුද කියලා හොයනවලු. කවුද කීවේ? කවුද කිව්වේ? කිව්වේ මණිකාමි අයියා. අනුන්ගේ කෙහෙම්මලක් කාටවත් වැඩක් නැහෙනි. අපි එමිනෙක් බුදලක් කපලා වික්කේ නැහෙනි. යකෝ හිමිජ්ජාව ඉඳගෙන මේ අපටම යන්චි අදින්න හදන්නේ. නිකන් කට තිබුණු පළියට කතා කරන්න එපා. බෝධිසත්වෙක් වගේ මේ මිනිහට බනින්න පටන් ගත්තා. බෝධිසත්වරුන්ට තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් බලාගෙන. ඒ මිනිස්සුන්ම තමයි ඔය යන්තම්වත් බේරගත්තෝ. මේ සූරසේනයාගේ උඩර වැටි වලට අහුවෙලා නිකන් හිරේ විලංගුවේ වැටෙන්න හදනවා. යකෝ අපි 54ක් කම්බ කරගන්න හදනකොට තමයි මේ හැම එකාටම රුදාව හැදෙන්නේ. මෙයාත් එකයි මෙයාගේ සහෝදරිත් එකයි. වාගෙන් හරි කමන්නේ සල්ලි හම්බ වෙනවා නම්. දැන් ওই සහෝදරිත් හදාගෙන තියෙන්නේ පද කතන්දර හැමතැනින්ම. මෙයාටත් පිළිගැච්චාව නැහනේ. ඔය හැම කතන්දරෙම හදන්නේ මේ කාලා ඇඳලා ඉන්නේ කාට? අනිත් මිනිස්සු ඉන්නේ රෙදි නැතුවනේ. මේ උඹේ කට වැඩි තේරෙනවද? උඹ දැනගනින් පිරිමියා මං උඹ ගෑණි. වැඩක් කරන්න පිරිමියාට ඕන විදිහට. ගෑනුගේ පදේ නෙමෙයි. යකෝ වෙන ගෙවල්ල ගෑනු මිනිස්සුම කණ්ඩ හදන්නේ සල්ලි හම්බ කරන්නේ නැහැ කියලා. ඒ ඔයක නංගි වගේ ගෑනු. මේ අපේ ගෑනු අපි කණ්ඩ හදන්නේ සල්ලි හම්බ කරන්න එපා කියලා. ඔයාට තේරෙයි මං කියන්නේ මොකද්ද කියලා කවදා හරි. ඔයගේ ඔය වටේ තියෙන මිනිස්සු එදාට නැහැ. ඔහෙට විනය යුකුණා වෙලාවට
මමයි මගේ කෙල්ල තමයි ඒ දුක විඳින්න ඕනේ. උඹ මණික්කාමේ ගැන හොඳ කිව්වට මොකද ඔය මිනිහම තමයි මේ කවුස්සලා තියෙන්නේ. අයි මාව අල්ලා දීලා හිරේ දඟේ වටුනහම අර පලිඟුටයි මටයි හවුලේ තියෙන ඉඩම් කට්ටිය බුද්ධි විඳින්න පුළුවන් නේ තනියම. නිස්කාරණේ මිනිසුන්ට ඔහොම කතා කියන්න එපා දෙයියනේ. ඒ මිනිහා තියෙන දෙයක් දුන්නොත් මිසක් අනුන්ගේ දෙයක් ගන්න මිනිහෙක්ද? අනික හිරේ විලං ඔය වැටෙන වැඩ කරන්නේ මොකටද? යුක්ති සාධාරණයට තමුන්ගේ වැඩක් කරගෙන ඉන්නේ නැතුව. මාර අප්සෙට් එකනේ. ඒ මොකද? ග්‍රාමසේවක රාලහාමි පොලිසිය ජීප් එකකින් කැලාපතට ගියාලු. අපි සද්දෙට ඉමු. විජේපාලයි වාඩි වුණා අහුනොත් එහෙම. ඒක තමයි මං කිව්වේ අපි සද්දෙට ඉමු. උන් කිව්වොත් අපි කරන්නේ කියලා. යන් ජාලයයි. කිරි අප්පට දැනන් ඉතින් මේක කියන්නේ. දැන් මොකද අපි මේකට කරන්නේ? අපි ගිහලා කෙමුන්ට හැංගෙන්නයි කියලා. ජීප් එක යන්නේ නියම පාරේනේ. අපි කැලාපතෙන් පැනලා. ඔකද කියනවා එහෙමවත් කරමු. නැත්තම් නම ගම ඇඩ්‍රස් දුන්නොත් සුන් නේද වැඩි? ඔව් එහෙනම් එහෙම කරමු. යන්න. මම ළඟට ගිහිල්ලා නායි. අගලා යන්න. කවුරු හරි ඇවිල්ලා ඇහුවොත් මම කඩේට බඩු ගේන්න හන්දියට ගියා කියලා කියනවා ඈ. ග්‍රාමසේවක මහත්තයා මොලකාර ඇවිල්ලා අහන්න බැරි නෑ. ඔව්. කැලෑවට හංගලා මේකේ කැලෑවෙන් පයමු. ගස් ගල් උඩින් හරි යන්න. උඩපමయ్యా පාරෙන් ගියොත් පොලිසියට අහුවෙන්න පුළුවන්. ගඟ දිගේ දුවමු. යන මලදානේ යන්. සුදු පුඩිය පොමయ్యా. පොලිස් ජීප් කොයිද කැලාපාරවල වල එන්නේ. වුණොත් නම් පුතෝ අඩු කඩා ගන්න තමයි වෙන්නේ. මං කියන සද්ද ඇහුණ හැටි පත් ගාලා මාරුවෙමු. පොලිස් ජීප් එක සද්දයක් ඇහෙනවා වගේ. මල ජූලියයි වෙන්නේ. ආවුදිරිපත් බේරගන්න ඉක්මනට දෙන්නේ පැනලා යන්න. එනේ. බයිසිකලේ උස්සන් කොහොමද මෙතනින් යන්නේ? දැන් ඉක්මනට කරන්න. මං කියන බයිසිකලේ ගඟේ හංගලා පැනලා දුවමු. නන්දු අතුව බයිසිකලේ මේක දිය ගොඩ දෙකටම ඔරොත්තු දෙක බඩුවක්. බසුනේ එවන හරිනේ. දැන් ගිහලා ඉතුරු කොල්ල ටික අදගෙන එන්න. මම ටක් ගාලා එන්න. රයිට්. ඔන්න රංජිත් අයියා කියාපු විදිහට ලෝඩ් එක සෙට් කළා. කොහොමද මසුරම් බඩු ටිකනේ? විජේපාල මල්ලි මිල්ල නැද්ද? මිල්ල වලටනේ විජේපාල මල්ලි ඩිමාන්ඩ් එක තියෙන්නේ. එහෙම නෙමෙයි රංජිත් අයියා. කලෝමේ දෙන්න. මිල්ල උක්බේරිය තව් වෙන්න. ඔව්වත් මසුරම් බඩුනේ. ඒකට විජේපාල මල්ලි මෙහිම වැඩක් තියෙනවා. මිල්ල වලට තමයි ඩිමාන්ඩ් එක තියෙන්නේ. අනිත් එක මට තියෙනවා මේ උරෝජනල් ලෝඩ් එක. දෙන්න මිල්ල. මිල්ල නැත්නම් උබ්බේරිය තව වෙන ටිකක් ගැහුවට කමන්නේ. මිල්ල. පොඩක් බලමු. එනියල් මල්ලි. මේ මිල් වලට ඕඩර් එකක් තියෙනවා මොකෝ කියන්නේ? බලමුකෝ 13 විතර. 13 ගේ. රයිට්. හැබැයි මෙහෙම දෙයක් කරන්න සංජිත් අයියා. මෙදා පාර ගිය පාර ලෝඩ් එකට අඩිය සම්තිං එක ටිකක් බරට දෙන්න ඕනේ. මොකද මේ දන්නවනේ තොර කපන්න ගියාම ඉතින් වැඩ කෝටියයිනේ. විජේපාල මල්ලි අපිට මුන් ගිහිල්ලා බෑවට පස්සේ වල්ලුලට ඒ කියලා ටිකක් කපමු.
මේ වගේ කියලා ඉවරලා කපනවා මොකද මේ දිරුම් කඩේ කියලා. මේවා ඔක්කොම කපලා ඉවරලා ඉතුරු වෙන එකනේ අපිට ඔය ඔක්කොම ඉවර කරලා මනින්නේ කොට ටේප් එකකින්. හරි හරි රංජිත් අයියා. එව්ව මන් දන්නේ නැහැ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මම මෙතන බොස්නේ. තාම බොස්ලා දෙන්නකොට මම වගේ කියන්න ඕනේ. හරි? ඒ හින්දා වැඩේ ටික හරියට තියෙන්න ඕනේ. හරි හරි ඉතින් මොකක් හරි බලාගනිමුකෝ. අපි යන්නේ විජය බලමල්ලි. එහෙනම් දවස් 3කින් එන්නකෝ. හරි හරි. බට් කෙනෙකුට බඩු ටික සෙට්. හරි අපි යන්න විජය බලමල්ලි යන්න. ආයිබෝන් කිව්වා. යමු ඩ්‍රයිවරුනේ. අපි ගියා. මල්ලි. යාපුද දෙන්න පුළුවන් නේ මිල්ල කන්ද දවස් තුනක් ඇද්දි. සිම්පල් නේ. මොනවාද? අලියා එකක් අදිනකොට අපිට කොට 10ක් නේ කපන්න පුළුවන්. දෙන්න පුළුවන්. අර ගස් කපතේ සෑගද්ද? කියලි. ඒයි! ඔය ගහ කපද්දි පුළුවන් තරම් පොඩි ගස් ඉතුරු කරලා කපන්න බලනවා. මොකද ඔවත් ලෝකෙට කපා ගන්න එපා. හරි හරි. අයියෝ මොනවද මේ කරන්නේ? මේ දිලුම් කොට එහා පැත්තෙන් කපනවා. මේක මෝල් කාරලාගෙන ගෙනිච්ච එක මිනිහා කන්ඩම් කරනවානේ. කොහොම උගන්නන්න වෙලානේ සෑස. බඩවල කපනවා. කොන්ද කොන්ද. අයියෝ මොකද්ද කළු මල්ලි මේ කරන්නේ? ඈ? තාම වල්ලුල කපලත් නැහැ නික්මන. අති ඉක්මන් කරලා කපනවා නේද? සම්සුලා හිටේ මේ පොමිට් කාරෝගේ නඩ ගන්නවා දැන්. කපමු කපමු. Hey! Polisi! Hey! Adieu! සම්සේන මෙතන කරුණා නේ. දුවලා බෙරෙන්නේ හිතුවනේ. බිස්නස් එකට ආව නෙමෙයි. ගයක් හදාගන්න ගහක් කපා ගන්න කියලා ආවා. ගයක්. මූ හදන ගයක් නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයෝ. බිස්නස් එක ලී කැපිල්ලයි. ගෙවල හදන ලී කැපිල්ලයි මට උගන්නේ නේද? තාම ඉලන්දාරියා වුණාට කරලා තියෙන විනාශي ලක්ෂ ගාණක්. අර මහත්තයා. මොනවද මේ කපලා තියෙන ලී? මෙතන තියෙන හොඳ වටින ලී වර්ග. උබ්බේරිය මලබඩ වැලි පැන්න. ඇයි මේ මිල්ල? කීන? මේ යකා මේ මුළු කැලේම කපලානේ. ගහක් කියන්නේ මිනිස්සෙක් වගේ දෙයක්. ඇයි ඉලන්දාරියා මේක වැරදි වැඩ කරන්නේ? මේක ජාතික අපරාධයන්නේ. කැලේ ගහක් නෙමෙයි මිනිහෝ. තමන්ගේ වත් එක ගහක්වත් කපන්න පුළුවන් පර්මිට් එක නැතුව. අමුතක දන්නවද? කවුද දන්නද මේක පිටිපස්සේ ඉන්න අනිත් අය? කවුරුත් නැහැ. කවුරුවත් නැහැ. එන විපාක තමුසේ තනියම විඳ ගන්නවා. ඉලන්දාරියා දැන්වත් දැනගන්නවා අම්මලා තාත්තලා අතපය හදලා තියෙන්නේ මේ වගේ වැරදි වැඩ කරන්න නෙවෙයි කියලා. නයි ජීප් එකට. නයි මිනිත් ජීප් එකට. නයි බලන්න ජීප් එක. තුනේ දාන්න ජීප් එක. ඒයි. කෙරුවා මං ගෙනියනවා. අනිත් කටේ අනිත් චීපල දාගෙන එනවා.
තැලේ ගස් කපන මිනිස්සු අල්ලගෙන පොලිසියෙන් ආවයි කියලා මේ උක්කුම් කියන්නේ. මං දැනගත්තා සූරසේනේ ඇවිදින් කුටු කුටු ගාලා තාත්තත් එක්ක පිම්මේ දුවනකොට මොකක් හරි හෙනයක් පාත් වෙලා කියලා. විජේපාලයා බෙල්ලටම මාට්ටු වුණා. පව් වැඩේ අහිංසකයා. මං ඉහේ කෙස් ගානට කිව්වා උක්කුම් ඔය නීති විරෝධී වැඩවලට යන්න එපා කියලා. අපේ 4 වර්ගයේ කෙනෙක්වත් ওই නීතියට විරුද්ධව වැඩ කරලත් නැහැ, පොලිසි ගානේ ගිහිල්ලත් නැහැ. අනේ උක්කුම් විජේපාලට මොනවාක්වත් කරදරයක් වෙයිද පොලිසියේදී? විජේපාලටම නෝන හම්බට මොකද? ඔය ඇහෙන්න ජීප් එකේ සද්දේ බලාගන්න බැරියා කවුද මාට්ටු වෙලා තියෙන්නේ කියලා. පව් වැඩේ හැද. මට ආරංචිුරු වැඩි මං ගියා කලේට. අප්පුවාවිල්ලට දෙකක් කියලා එන්න ගියේ මං. කඩේ වැහිලා. අපේ කඩ අපි වෙපුවාම කාටවත් තියෙන කැක්කුම මොකද්ද? කැක්කුම? මට කඩ වැහුවට ඇති කැක්කුමක් නෑ. මට තියෙන්නේ දරු කැක්කුම. දරු කැක්කුම මට තියෙන්නේ. ඒවා කරාපු කියා මිනිස්සුත් එක්ක බලා ගන්න එකයි ඇත්තේ. මොකෝ මම එයා කිව්වේ විජේපාලට ගිහින් කැලේ ගස් කපන්න කියලා? පොඩි අප්පුවාමියා කිව්වේ. එයා බලන්න තමයි මං ආවේ. එයා නෑත්ති හන්ද තමයි ගෑනිට දෙකක් කියලා යන්න මං ආවේ අද. මේ ඩේවිඩ් සිඤ්ඤෝ අනුන් කරාපු දේවල් වලට මාත් එක්ක රණ්ඩු වෙලා වැඩක් නෑනේ. තමුන්ගේ දරුවා හදාගන්න තමුන් දැනගන්න ඕනේ. විජේපාල මගේ ඇහැක් වගේ හදාපු දරුවා. මුන් සේරම එක්කව වෙලා ඌ කෑවා. ඊට වැඩිය හොඳයි මම මරාගෙන මං කලයවනම්. පාපං පාපියව. කාලා දුවනවා. ඩේවිඩ් මොකද මේ කෑ ගහන්නේ? මට බොහොම ඈතට ඇහුණා මේ සද්දේ. නෑ මාත්‍යා. මගේ හිතේ දරුවට වෙච්ච අපරාධේ. ඕවට කෑකෝ ගහලා වැඩක් නෑ ඩේවිඩ්. දැන් තියෙන්නේ ළමයා බේර ගන්න උත්සාහයක් කරන එක. බෑ බෑ. මට නම් බෑ. දැන් අපි යමු. මට යන්න බෑ. අපි ගිහින් මගේ දරුවා ගෙනත් දෙනකම් මම යන්නේ නැහැ. අපි පණ්ඩිත හාමුදුරන්ටත් කියලා විද්‍යාස් හොයාගන්න ළමයා බේර ගන්නට. මහත්තයාගෙන් අයනු ආයනු කියාපු කොළුවා අද මුංහන්ද අන්න අරුන්හන්ද බලු කූඩුවේ. ඉතින් මං ඉඳලා මොකටද මහත්තයා? අපි යමු. මොකටද මං ඉඳලා? අපි යමු. යන්නවා මං පළිය කොයි වෙලාවක හරි මහත්තයා එන හන්ද යනවා. මම එනවා ආයෙම. පාරේ යන්න නෑ, කඩේකට ගොඩ වෙන්න නෑ මිනිසුන්ගෙන් දොස්. අහවල් දෙයක් කොලාටද? තමුන්නේ පාඩුවේ ඉන්නේ නැතුව අනුන්නේ වට හොට දාන්න යනවට. වහෙන් ඔරෝ කියන්න නැතුව කෙලින්ම කියන්න තියෙන දෙයක් කිව්වා නම් කම්මුතුයිනේ. ගස් කැපිල්ල ගැන පොලිසියට ඔත්තු දුන්නයි කියලා ඕන් හැමතැනම කතන්දර. කවුද? මං? නැතු එහෙනම් මම පලිඟු නෝනේ තමුන්ගේ සහෝදරයවයි සහෝදරයාට උඩගෙඩි දෙන කාලයි හදා ගන්නවා හොඳයි කලින්. යකෝ මේ වැරදි කරපෙවුන් ඉඳද්දි වෙන අහකෙවුන්ට මේ දොස් අහන්න වෙලා තියෙන්නේ. කොයි එකාලත් එකතු වෙලා ඌව ගැන කතා කරපු එකේ වැරද්දන ඔය තියෙන්නේ. ඔය එක කාලට බය එක කාලට ඕන විදිහට නටන්න ලෑස්ති මිනිස්සු මේ ගම් වල නැහැ. ඔය කොයි එකාටත් අන්න ඒ ටික කියලා දෙනවා හොඳයි.
සුපත්‍රේ. මොකද්ද සූරසේනේ මේ පොඩි කෙනෙක්? නෑ හාමුදුරනේ. ඒව වැරදි වැඩ විත්‍ය Tamanම පිළිගන්නවා. ඒකනේ බිම දාලා පොඩි කරුවේ නේද? අපි ඉතින් ගිහියෝනේ හාමුදුරනේ. සූරසේන මට ගිහි විනය ගැන උගන්වන්න හදනවද? මොන විනය වුණත් වැරදි වැඩේ වැරදිමයි. තේරුණාද? දුම් ගහලා තම්බන්න හදන්නේ පෙනහලට ආදරයක් නැතුවද? දැනට ඔය කැසේව ටිකක් තියනව නේද? නෑ හාමුදුරනේ පෞගේ දවස්වල හෙම්බිරිස්සක් වගේ හැදලා තිබුණා ඒක. හොඳයි. අපි කෙලින්ම ප්‍රශ්නෙට බහිමු. කොහොම හරි විජේපාලත් හිරේ විලංගුවේ වැටෙවනේ. ඒකුනේ මගේ වැරද්ද නෙමෙයිනේ හාමුදුරනේ. එයාට දුන්නු ජොබ් එක හරියට නොකළ නිසානේ. මොකද්ද හරියට නොකලයි කිව්වේ? පොලිසියෙන් එනකොට කැලේ දුවලා හැංගුණා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ නේ අපේ හාමුදුරනේ. ඒක හරි. නමුත් සූරසේන කැලේ කපන්නයි කියලා යෝජනා නොකළා නම් ප්‍රශ්නයක් නැහැ. ගම දියුණු කරන්න නම් ওই කැලේ කප්පන්න ඕන. අනිත් එක ගම සුද්ධ කරන්න කැලේ නොකප බෑනේ අපේ හාමුදුරනේ. හොඳයි ඊට පස්සේ ගම සුද්ධ කළාට පස්සේ ඊට පස්සේ ගම මොඩ් කරන්න ඕනේ හාමුදුරනේ. ඒ කියන්නේ අලුත් අයිටම්ස් ගමට ගෙනත් දාන්න ඕනේ. මිනිස්සුන්ට ෆුල් ජොලියේ කාලේ ඇඳලා ඉන්න පහසුකම් සලස්සන්න ඕනේ. අන්න ඒකයි මගේ අයිඩියා එක. චේතනාව නම් බොහොම හොඳයි. ඕව කරන්න ගිය හුඟක් මිනිස්සු හිරේ විලංගුවේ වැටුණා නේද? දැන් පොඩි ළමයින් ටිකත් නරක වේගන යන්නේ. පොඩි ළමයිගෙන් වැඩක් නැහැනේ අපේ හාමුදුරනේ. කුඩ මැට්ට ගොයමට දොසක්. නොමග ගිය නරක වෙච්ච ළමයි රටට හානියක්. මම පොඩි උන්ව නරක කළේ නෑනේ අපේ හාමුදුරනේ. මං කිව්වේ උන්ට ටිකක් ජොලියේ සන්තෝෂයෙන් ඉන්න විදිය විතරයි. අනිත් එක ගමේ මිනිස්සු නාම හොඳට කාලේ ඇඳලා ජොලියේ ජීවත් වෙන්න ඕනේ. හොඳයි අපේ හාමුදුරන්ගේ අයිඩියා එක කියන්නකෝ ඒ ගැන. කිං සුන්දරිකා කරිස්තන්ස්ති කිව්වා වගේ. පව්කල මිනිස්සුන්ගේ පව් සෝදන්න සුන්දරිකා නදියටත් බෑ. මං තමුසෙට එකක් කියන්න. අද ඉඳලා මේ අහිංසක ගමේ මිනිස්සුන්ට හානි කරන්නේ නැතුව කරදරයක් කරන්නේ නැතුව තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න හිතාගන්න. ගමේ මිනිස්සුන්ට සන්තෝෂය ගැන අමුතුවෙන් උගන්වන්න ඕනේ නැහැ. ගමේ මිනිස්සු දන්නවා සන්තෝෂයෙන් ජීවත් වෙන්න. මේ මහ පොළොවේ පන්සලේ ඇලේ දොලේ ගංගාවේ බඩවැටි මේ හැම තැනම සන්තෝෂය කියන එක තියෙනවා. තමුසේ අද ඉඳලා ඔය සර්වාංගේ තියෙන සර්ව පිටතල ටික ඔක්කොම ගලවලා දාන්න. තමුසේගේ භාෂාවෙන්ම කියනවනම් ලෝකල් බහුභූතයක් වෙන්නේ නැතු. හොඳ ගැමි තරුණයෙක් වශයෙන් ජීවත් වෙන්න හිතා ගන්න. මං කියපු දේ තේරුණාද? එහෙමයි හාමුදුරනේ. සූපත්. අම්මයි දුවයි පරවටම වැඩ වාගේ. ගෙවල් මිදුල් වල් වැහිලා ළමයෝ. පිට කවුරු හරි ආවොත් ලැජ්ජාවේ බෑ. කවුද නැද්ද හදිස්සි වෙන පිට මිනිස්සු? කවුරුවත් ආවත් නැතත් ගෙවල් මිදුල් වල් වැහිලා බෑනේ. දකින්න කෙනෙක් හිතයි අපි කිසි චාරයක් නැති මිනිස්සු කියලා. එහෙනම් මේ පැත්තේ අමුත්ත කට්ටියක් එනවා ඇති. ළමයෝ මම මේ ඔය ළමයා මුණ ගැහෙන්න කියලාමයි හිතාගෙන හිටියේ. ඒ මොකටද නැන්දේ? මට ඔය ළමයාගෙන් තියෙනවා කාරණයක් දැනගන්න. මේ අපේ මේ නන්දනීගේ විජේපාලගේ අතර මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? තියෙනවා නම් දන්නේ ඔය ළමයා තමයි. මේ ඒ කාලේ නම් ඉතින් විජේපාල නන්දනීගේ පස්සේ ආවා ගියා තමයි. ඒ උනාට ඉතින් දැන් කාලේ ඒ ගමන් බිමන් නෑ නෙවෙයි. දැන් මේ කූඩු වෙලානේ ඉන්නේ. අනේ පව් නැන්දේ. ඒ වයස අපිත් පව් කෙරුවා ළමයෝ.
විජේපාලයාගේ හිතේ ඒ වගේ අදහසක් තියෙනවා නම් ඒක හිතෙන් අත්තර ගන්න කියන්නේ. අනේ උච්චර ඉක්මන් වෙන්න එපා නැන්දි. මට ආරංචි වුණා ළමයෝ සේරම. ඉරේ විලංගුවේ වැටිච්ච උන්ට කවුද හිර දෙන්නේ? ඔය ළමයා ගිහින් මං කිව්වයි කියලා කියන්න විජේපාලයාට නන්දනීගේ කටයුතු දැන් අපි ඔක්කොම තීන්දුව කරලායි තියෙන්නේ කියලා. නන්දනීට මේ වගේ කියන්න ඕනේ නෑ. ඒ ළමයාගේ හිත නරක වෙයිනේ. ඔව්. නන්දනී මේ සෝම ඇවිත් ඉන්නේ. අර ඇඳුම් කැඩුම් ටික බලාගත්තා නම් ලී නඩුවටත් දැන් 3 මාසයක් විතර ගත වෙන්න ආවා. මේ සැරේ නම් තුනුරුවන්නේ පිටින් ඉවරයක් වෙයි. එදාවර නඩුව අහයි. බලාපන් දැන් කී දහහක් නම් ඉවරද කියලා. මම බයේ හිටියේ මුල් දවසේ විජේපාලයා මගේ නමත් පටවලා කට උත්තරේ දෙයි කියලා. යාන්තම් බේරුණා. ඒකද මං කිව්වේ විජේපාලයා විශ්වාසවන්ත කොල්ලා. ගැව්වන්නේ මේ මැරුවත් උගෙන් බෑ වචනයක් ගන්න. ඒකනේ මං ඌ හින්දා මේ තරම් වියදම් කරන්නේ. මොන සල්ලි කාන්තරාවක් කියාද මේකට. අපේ ලී බිස්නස් එකෙන් වාසි උනේ පෙරකොදෝරුවන්ටයි අහක ඉන්න මිනිස්සුන්ට. එම තමා බිස්නස් කරනකොට පොඩි අප්පුවම අයියා. දැන් බලන්න කසිප්පු පෙරන එක කොච්චර දඩ ගැව්වත් ඌ කසිප්පුමනේ පෙරන්නේ. ඒ වගේ අපිත් මේක අතාරින්න නරකයි. හරි? ඊට ඉස්සෙල්ලා අපි අල්ලාගත්තු කොටි වලින් ගැලවෙන්න බලමු. මේ සැරේ නනුරු දිනේට මම විජේපාලයාගේ තාත්තට යන්න කියන උසාවි පැත්තේ. මං සල්ලි දෙනවා. පොඩි අප්පුවම යන්කෝ. බෑ. මේ ළමයාගේ මගුල් කටයුතු ළඟ ඉඳන් මට වැඩ කටයුතු ගොඩක් තියෙනවා. විජේපාලගේ තාත්තයි සුරසේන යනවා. අනිත් එක මම ඔය පොලිසි ගානේ උසාවි ගානේ යන්න හොඳ නෑ නේද? මේ හිට අනිද්දා කසාද බඳින්න ඉන්නේ මේ ළමයාගේ නමට හොඳ නෑ නේක. එන නන්දනීවත් කසාද බඳින්න යන්නේ ඈ. මෙච්චර කල් හිටපේක තව ටිකක් කල් හිටියනම් මොකද? පොඩි කෙල්ලනේ. හිටින්දා විජේපාලත් නිදහසුල එයිනේ හිටින්. විජේපාලයා හිටියාව නැතහව ඉතින් මගුලට මොකෝ. අනිත් එක ඉතින් ඔය තීරණය කරගත්තු එක ඉතින් කරලම දානවා. මන්නම් හිතුවේ නෑ සෝම මගේ මංගල මේ තරම් ඉක්මන් වෙයි කියලා. ඉක්මන් වුණත් මන්නම් ඊ කාලේ හිටියේ උඹේ පණ මල වෙන්නේ විජේපාලමයි කියලා. මාත් හිතුවේ එහෙම තමයි. ඒත් අපි හිතන්නේ ඒවෙන් කීයෙන් කීයද හරියන්නේ සෝමා. මට දුක නෑ ඒ කාරණයක් ගැන. මොකද මම විජේපාලව හිතෙන් ඈත් කරේ විජේපාල රිමාන්ඩ් එකට යන්න ඉස්සෙල්ලානේ. අම්මා තමයි මගුල මේ තරම් ඉක්මන් කළේ. අම්මා හිතුවා මං තාමත් විජේපාලත් එක්ක යාළුයි කියලා. පුළුවන් නම් උඹ ওই ටිකක් ගිහින් කියපෑ මනුස්සයා කණි. නෑ මං කියන්නේ නෑ. මම මොකටද ඒ වෙයාට කියන්නේ? මට හරි දුකයි විජේපාල ගැන. ඔබ කසාද බඳිනවයි කියපුවාම යකඩ කුරු අල්ලයි එක හැඬුවලු. ළමයා ආපු එක කොච්චර හොඳද? නැත්තම් මෙයා අතට ගත්ත එක අතේ තියාගෙන ඔහේ බලාගෙන ඉන්නවා. තව කොච්චර වැඩ තියනවද ළමයා කරගන්න? ඒක නෑ මේ ආවේ. දැන් ඔය ළමයා නේද යාළුවට ඉන්නේ? කොහොමද ඇඳුම් එහෙම ලෑස්තිද? 70 නම් මැහුවා. තව සාරිට රින්දල්ලන්න තියෙනවා. අපිත් බොහොම චාමෙට තමයි ළමයෝ වැඩේ කරන්න ඉන්නේ. ඔය ඕනෑම කරන වැඩ ටික විතරක් කරගන්න බලනවා. ඕනෙම කරන වැඩ ටික උනත් කරන්න නැන්ද කොච්චර අමාරුද? මගුල් ගෙදරක වැඩ සෝමටත් බලා කියා ගන්න එක නරක නෑ. ළඟදිම සෝමටත් ඕනේ වෙයි. අනේ ඇත්තමයි. සෝමටත් හම්බෙන්න ඕනේ මේ අපේ නන්දනීට හම්බ වුණා වාගේ මනමාලේ තමයි. හරි නිවිච්ච ගතිගුණ තියෙන අහිංසක ළමයා. ඔය ගමේ ඉස්කෝලේ වල උගන්වන්නේ. ඔළුවක් කුස්සලා බලන්නේ සෝමා කිව්වහම හරියට ඒ තරම් හොඳ ළමයා.
නැන්දේ මට මතක් වෙන අර ඉස්සර කවියක් තිබුණේ. මොන? මේ අලුත් පිටම බෑනා ගෙදර එන විට මලුත් පුදා දුව කැන්දා දෙයි ළඟට කලුත් ජොසින් බෑනා පරණ වෙනකොට මලුත් නොවටිය බෑනා නැන්දාට කියලා. බාලුත් නොවටින බෑනවරු ඉන්නවා තමයි. උනාට කවුද ළමයෝ ඔය වාගේ ළමයින්ට දූලා දෙන්නේ? නතගෝ අඤ්ඤතරා දේවතා අභික්ඛන්තායතිය අභික්ඛන්තං හේවදගප්පං ජේතවනං ඕපවාසිතා දීන භගවතේන කුසං භගවන්තං අභිවාදිත්වා ඒකමන්තං මේ ඇහුණද? ඒකමන්තං තිතාකෝ මේ? ආදේවතා මගුල් ගෙදර පැත්තේ ගිහිල්ලා උදව්වක් පදව්වක් වුණොත් නරකද? මොකද්ද කිව්වේ? මගුල්ගේ පැත්තේ ගිහිල්ලා උදව්වක් පදව්වක් වුණොත් නරකද කිව්වා. කාගේවත් මගුල් වල ගිහිල්ලා මත ඇති ඵලය මොකද්ද? බහුදේවා කාගේවත් එන්නේ කොහොමද? තමුන්නේ මිනිස්සුන් නෙව්වා. තමුන්ගේ උන් එක්ක කොයි වැඩේ කරලාද නෝනේ ඔලු ගෙඩිය බේර ගන්න පුළුවන් උනේ අසේවනාච බාලානං පණ්ඩිතා. එහෙම කිව්වේ? මොකද්ද හෙට අයියා කරලා තියෙන වැරද්ද? මට කරපු එකක් නං නෑ. කලයි කියලා වුණත් ඉතින් මම ඔවා තඹ දුයිතුවකට බාර ගන්න එකක් යෑ. නැතත් ඉතින් නන්දනීගේ මගුල් ගෙදර ගියයි කියලා මට ඇති වැඩේ මොකද්ද? ඔය පැත්තකට වෙලා උඩ බලාගෙන ඉන්නවා මිසක්. මාවජ්ජංජති. ඒ උනාට බුලත් දුන්නේ දෙන්නටම. මගේ උන්ගේ වට තමයි ඉතින් ওই නීති රීති ඔක්කොම. නෝනෙට කේන්ති ගියා වාගේ. නෝනෙගේ උන්ගේ මගුල් වලට තියා මගේ උන්ගේ මගුල් වලටවත් මං යන එකක් කියා. ආරති විරති පාපා මජ්ජපානා මක් කරන්නද ඉතින් අපට මගුලක් කණ්ඩ එකෙක් නැතිකොට කොයි දේ වුණත් ඉතින් මට තනියෙන් කරගන්න වෙලා තියෙන්නේ. පුට්ඨස්ස ලෝක ධම්මී චිත්තං යස්සන කම්පති අසෝකං විරජං හේවං ඒතං මංගලං. පුතාට මම මේ ටික කියන්න හිටියේ. පුතා ඇවිල්ලා මේ පොළොවට පය ගහනකම් මේ එක එක්කෙනා කියන හැටියට වැඩ කරන්න යන්න එපා. පුතා බේර ගන්න ඕන නිසායි මුන්ගෙන් මේ සල්ලි ගත්තේ. නැත්තම් ඔය සල්ලි මගේ බල්ලටවත් ඕන නැහැ. ඩේවිඩ් සිංහෝ නඩුවට ගිහලා වගේ. මොකද නඩුවට උනේ? නඩුවර ටිකක් ගඩ ගැහුවා. ගෙවලා දාලා ආවා. කොරපු එවුන් අහක අපරාධ අහිංසක කොල්ල මේකට අහු උනේ. අනුන් හදන්නේ බෑ ඔයි අපිට. අපේ එවුන් අපි හදා ගන්න ඕන. පොඩි අප්පුවාමගේ දූගේ මංගල්‍යෙත් ඔහෙලට එහෙම කියන්න ඇති නේද? මම තියා මගේ බල්ලෙක්වත් යන්නේ නැහැ. අපේ එකා හරියට කට උත්තර දුන්නා නම් උන් කන්නද මගුල්? ඕවා ඔහම තමයි. උඩේ ඉන්න දෙයියෝ ඕවා බලා නොගනීය. මම තන ඩේවිඩ් සිංහෝ ගිල්ලන්න. ඔබ බලයන් ගෙදර යන්න. මම හරක් ටික වැදලා එන්න. අපි දෙන්න කොපමණ පියුමන විලකුන් ඔබ පමණයි අපවන් සුවතෙන් ලකට ගන්නේ. ඔබ මේ ප්‍රමාණයට හසුනන්නේ වරදක් නැතිව උපායයි. තේරෙයි
අපි දෙන්නා පොකුණේ පියුමයි විලදී ඔබ පමණයි අපවන් සුවතෙන් නැවත දැන්නේ ඔබගේ සිතමානට හඳුනන්නේ